And now, Live at 8. අයිබෝන් එක්වන් අදත් ඇත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර ප්‍රවෘත්ති විකාශය ලයිව් ඇට් 8 සමගින්. අද ඔබ හමු වන මම චන්දන ජයසිංහ. මම ඉෂාරා සම්රසිංහ. අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. මෙරට COVID-19 ආසාදිත 8 වන මරණය වාර්තා වෙයි. COVID-19 මර්ධනයට විදෙස් මුල්‍ය ආධාර නැහැ. අගමැති පවසයි. නීතියට අනුකූලව කටයුතු කරමින් මහමැතිවරණය පවත්වන්න. නීතිපති මැතිවරණ කොමිසමට දන්වයි. දෙමළ සන්ධානය අගමැති හමුවෙයි. COVID-19 ආසාදිතයින් හමුවීමේ අඩුවක්. නිසා ලංකාවේ අපිට දැඩි විශ්වාසයක් තියෙනවා. මේ රෝගය තවදුරටත් සමාජගත වීම අපට මහත් පරිශ්‍රමයකින් වළක්වා ගන්නට පුළුවන්. පන්දහසේ දීමනාව ලබාදීමේ දෙවන අදියරෙන් පාර්ශව කිහිපයක් ඉවත් වෙයි. ට්‍රම්ප්ගේ අලුත්ම හෙළිදරව්ව. COVID-19 වෛරස තත්වයට අදාළව මෙරටට විදේශ මූල්‍ය ආධාර ලැබී නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හමුවට එක්වෙමින්. රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව කැඳවා තිබුණා. අදාළ රැස්වීමට ප්‍රතිචාර ලෙස ජනතා විමුක්ති පෙරමුණ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් පෙන්වා දුන්නේ තම පක්ෂය මේ සඳහා සහභාගී නොවන බවයි. සමගී ජනබලවේගයේද මෙම සාකච්ඡාව සඳහා සහභාගී නොවන බව පෙරේදා නිවේදනය කළා. මේ අතර උද්ගත වෙති තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන බැවින් තම පක්ෂය ඊට සහභාගී වන බව පෙරේදා එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාර්යවසම් මහතා සඳහන් කළද ඊයේ දිනේ ඔහු විසින්ම නිකුත් කළ නිවේදනයක දැක්වුණේ තම පක්ෂය එම සාකච්ඡාවට සහභාගී නොවන බවයි. කෙසේ වෙතත් අද උදෑසන 10ට පමණ අරලියගහ මන්දිරයේ පැවැත්වුණු සාකච්ඡාවට පක්ෂ කිහිපයකම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පැමිණියා. හැබැයි දැන් මෙවැනි සාකච්ඡාවකටවත් එතුමන්ලා ඉන්නේ නැත්නම් එතුමන්ලා පාර්ලිමේන්තුව කැඳවීමෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද? එතුමන්ලා පාර්ලිමේන්තුව කැඳවීමෙන් බලාපොරොත්තු වෙන්නේ මුදල් බලය ජනාධිපතිතුමාට නැති කරලා අයවැයක් පාස් කරගන්න අවස්ථාව ලබා නොදී එතුමන්ලා උත්සාහ කරනවා රටේ තියෙන මේ කොරෝනා වැඩපිළිවෙල කඩාකප්පල් කරලා හරි එතුමන්ලා බලනවා තමන්ගේ වාසි ලබා ගන්න. මේ අද පැමිණීමෙන් නැති එකෙන්ම පේනවා මෙතුමන්ලා රටේ ජනතාවට ආදරේ නැති බව. ඇත්තට විපක්ෂයක් කියලා සහභාගී විය යුතුද? මේ වෙලාවේ වගකීමක් තියෙන විපක්ෂයක් නම් විපක්ෂයට වගකීමක් නැති නිසා තමයි ඔවුන් මේ වෙලාවේ මේ ජාතික වගකීම ගැන තේරුම් නොගත් විපක්ෂයක් තමයි අපේ රටේ. දැන් තියලා තියෙන ව්‍යසනයේ පිළිබඳ සැබෑ සාකච්ඡා කරන පාර්ලිමේන්තුව අයුක්ති පෙරමුණ මේ අරලියගහ මන්දිරයේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ප්‍රධානත්වයෙන් රැස් වෙලා මේ රටේ රටට වැඩ කරපු තනත්තම්ව දහමුදා නිලධාරීන් බුද්ධ නිලධාරීන්ව අත්අඩංගුවට ගන්න හිරබාරයට දාන්න රාජපක්ෂ වරුම්ව හිරබාර දෙමීම සඳහා සාකච්ඡා කළා. එදා පිළි ලැජ්ජ නැතුව තමයි සමහර ජනතා විමුක්ති පෙරමුණේ කොටස් මේ සමහර දේශපාලන පක්ෂවල සමාජිකයෝ මේ අරලියගහ මන්දිරයට ආවේ. විපක්ෂයට මේ හැමදේම තේරුම් ගන්න නැහැ. අන්ත අසට වෙලා ඉන්න දේශපාලන පක්ෂ ටික අන්තවාදී හා ඒ පෞද්ගලික කාලේ රට විනාශ පුපුරු කණ්ඩායමට මේක අදාළ වෙන්නේ නැහැ. මේක රටේ වගකීමක් තියෙන මිනිසුන්ගේ රැස්වීමක් බවට පත් වෙනවා. පාර්ලිමේන්තුව කැඳවලා මේ දේ කරා නම් නරකද? වැඩක් තියෙන අවස්ථා දෙකකදීම රටේ මිනිස්සු ප්‍රතික්ෂේප කරා. පළාත් පාර්ලිමේන්තුවරණයේදී ජනාධිපතිවරණයේදී මේ හොරු ටික එලවන්න කියලා. ඉතින් එලවලා ඉවරයි දැන්. දැන් අලුත් ඡන්දයක් තියලා අලුතෙන් පාර්ලිමේන්තුව කැඳවන්න ඕනේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙමළ ජාතික සන්ධානය ඊළඟේ තමිල් අරුසු කච්චි ඇතුළු පක්ෂ රැසකම හිටපු මන්ත්‍රීවරුන් මේ සාකච්ඡාවට එක්ව සිටියා. ඊතුවා වඩාත් යහපත් වෙයි කියලා සියලුම මන්ත්‍රීවරුන්ට එන්න කියලා මේ මන්ත්‍රීවරුන්ට මේ පිළිබඳව ගත්ත පියවරන් පැහැදිලි කරලා දීලා ඔවුන්ගේ අලුත් යෝජනා තියෙනවා නම් යම් යෝජනා තියෙනවා නම් ඒ යෝජනා අරගෙන ඒක වඩා ශක්තිමත්ව කොහොමද මේ මර්ධනය කළා නව ආර්ථික වර්ධනයක් සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න විවෘත කරන්න අවශ්‍ය වැඩපිළිවෙල පිළිබඳව දහස් හොමාරු කරගන්න තමයි අපි මේ සාකච්ඡාව කැඳවන්න තීන්දුව කරේ. මුදල් අමාත්‍යවරයා හැටියට ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. මේ වෙනකොට
කොපමණ මුදලක් අද වෙනකොට විදේශ රටවලින් මුදල් අපට ලැබිලා තියෙනවද? ඒවා මොන මොනේ සඳහා වියදම් කරලා තියෙනවද කියන එක අපි දැනගන්න කැමතියි. ඒ පිළිබඳව ඔබතුමාට. මම හිතන්නේ මේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා ඇවිල්ලා ඉන්නවා. මම එතුමාටම කියනවා දැන් මේකටම උත්තරයක් දෙන්න කියලා. කොවිඩ් එකට වර්ල්ඩ් බැංක් එක මේ වෙනකොට ක්‍රයිසිස් රෙස්පොන්ස් කියලා ඒ ස්කීම් එක යටතේ අපිට එකඟ වෙලා තියෙනවා ඇමරිකානු ඩොලර් මිලියන 127ක් ලබා දෙන්න. එතකොට ඒ 127 තාම අපිට ලැබිලා නැහැ. දැනට මම මුදල් ලේකම්වරයා හැටියට එම ඇග්‍රීමන්ට් එක විතරයි අත්සන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ කොහොමවත් සල්ලි හම්බ වෙලා නැහැ. මේ හමුවේදී COVID-19 ව්‍යසනයේ වර්තමාන හා ඉදිරි තත්ත්වය පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරීමක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ බුද්ධ්‍යංශ විසින් සිදු කර තිබෙනවා. මෙම හමුවට එක් වූ උතුරු නැගෙනහිර නියෝජනය කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ රැකියාව සඳහා කොළඹට පැමිණ COVID-19 වෛරසය හේතුවෙන් නිවෙස් වලට යාමට නොහැකිව පිරිසක් නවාතැන්වල සිටින බවයි. මෙම අවස්ථාවට එක් වූ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා අග්‍රාමාත්‍යවරයා වෙත යෝජනාවලියක්ද බහර දුන්නා. PCR පරීක්ෂණ ප්‍රමාණය වැඩි කිරීමට රජයේ අවධානය යොමු කළ මන්ත්‍රීවරුන් ඒ සඳහා මාසික විශ්‍රාම වැටුප පරිත්‍යාග කිරීමට වද හැකි බව පවසා තිබෙනවා. මෙම රැස්වීමට අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මුදල් අමාත්‍යාංශ ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් මෙන්ම සෞඛ්‍ය සහ ආරක්ෂකාංශ ප්‍රධානීන් ඇතුළු COVID-19 ජනාධිපති කාර්යසාධක බලකායේ සමාජිකයින්ද එක්ව සිටියා. මෙම හමුවෙන් අනතුරුව මන්ත්‍රීවරුන් මෙලෙස අදහස් පළ කළා. ඉදිරියේදී මේ කාර්යභාරය තුළ තවත් ආණ්ඩුව විසින් කරන්න ඕන කාර්යයන් පිළිබඳව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් යෝජනා සහ අදහස් ලබා ගන්න මේක සිද්ධ වුණා. පාර්ලිමේන්තු කැඳවීමක් නැහැ නේද ඉදිරියේදී? පාර්ලිමේන්තුව කැඳවන්න බෑනේ. දැන් කැඳවනවා නම් කැඳවන්න තියෙන්නේ බොරු පාර්ලිමේන්තුවක. දැන් ඔක්කොම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කතානායක කෙනෙක් නැහැ, නියෝජ්‍ය කතානායක කෙනෙක් නැහැ. ඉතින් කොහොමද පාර්ලිමේන්තුවක් කැඳවන්නේ? අන්න දිසානායක මහත්මයාගේ මොලේ හොඳ නැහැ. මොකද දැන් අවසානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කැඳවුවොත් තමයි ඒක සෙල්ලම් පාර්ලිමේන්තුවක් වෙන්නේ. ඊටාම සාර්ථක රැස්වීමක් තිබ්බ ගරු අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍යාංශ අවශ්‍ය නිලධාරීන් ඒ වගේම හිටපු මන්ත්‍රීවරුන් විවිධ දේශපාලන පක්ෂ වගේ විශේෂයෙන් උතුරු නැගෙනහිර නියෝජනය කරන TNA සංවිධානයේ සීලම නායකින් පැමිණ සිටීම මම හිතන්නේ තාම වැදගත් වෙනවා. ඒ තමන්ගේ ජනතාව වෙනුවෙන් තියෙන විසඳාගත යුතු තව යෝජනා පිළිබඳව ඉදිරිපත් වුණා. ඒකයි UMP එකයි ඒ වගේ වර්ජනය කළ දුන්න සමහර පක්ෂ. කල්පනාවක් නැතිකම වෙන්නේ නැති නේද? මේ වගේ වෙලාවක ඇවිල්ලා තමුන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරලා නිලධාරීන්ට ජනතාවට සහනයක් සපයන්න ඕනකමක් නැතිකම දේශපාලන වශයෙන් පටු වාසි ගන්නත් නෙති ඕක කරන්නේ නැත්තේ. සයිද් මහත්තයා ඉබ්බලේ ඉතින් නියමාල් පෙරේරා මහත්තයාම ඔක්කොම ඇවිල්ලා හිටියා. සියලු මන්ත්‍රීවරු නියමාල් පෙරේරා මහත්මයාලම සියලු දෙනා ඇවිල්ලා හිටියා. එක්සත් ජාතික පක්ෂය ඊයේ එනවා කියලා තිබුණා. නමුත් අද වුන් පැමිණියේ නැහැ. වුන් ඉතින් දේශපාලන වශයෙන් විශාල ප්‍රශ්න ගන්නවකට මුහුණ දෙන්නේ කියලා හිතන්නේ මං හිතන්නේ ඒකයි ඇවිල්ලා නැත්තේ. මේ අතර COVID-19 වසංගතය පාලනයට මෙරටට ලැබුණු විදෙස් ආධාර පිළිබඳව පසුගිය සිකුරාදා පැවති ස්වර්ණවාහිනී රතු ඉර වැඩසටහනේදී සාකච්ඡා කෙරුණා. විදේශවලින් මුදල් ලැබුණා වෙන් කරාට පස්සේ ලෝක බැංකුව හරි යුරෝපා සංගමයේ හරි රටකින් හරි අපිට ඩොලර් මිලියන මෙච්චරක් කියලා අපි කවුරුත් දේශපාලනයක් දන්න ආර්ථිකය ගැනත් දන්න අය දන්නවා නැවකින් හරි ගුවන් යානයකින් හරි ඒවා සල්ලි හැටියට එන්නේ නැහැ. දැන් ඔබතුමා කියනකොට දැන් එන්නේ නැහැ පස්සේ හරි එයි කියලා හිතනවා එහෙම එන්නෙත් නැහැ. මේ හදිස්සිය ගේන්න බෑ නැව ආවේ නැහැ. මාස 3කින් නැව ඉන්නවා එහෙම එන්නෙත් නැහැ. ඒකෙන් ඔබතුමාම කියනවා නම් හොඳයි ඒ මුදල් ඇත්තටම එන ක්‍රමය කොහොමද කියලා ඔබතුමාට. එන ක්‍රමෙත් කිව්වනම් ඒතකොට මිනිස්සුන්ට තේරෙනවා ඇත්ත ක්‍රමය ඇත්තට වෙන ක්‍රමය මොකද්ද? ඔය කියන මෙතුමා ඔය කියපු ස්ථානවල නම් ගම් ටිකත් එක්ක සුදේව යම් රාජ්‍යයන් යම් රටවල් යම් සංවිධාන පොරොන්දු වෙලා තියෙනවා මේ මුදල් දෙනවා. නමුත් හැබැයි එක ඩොලර් එකක් ඒ නිසායි මට කියන්න වෙන්නේ මේක. එක ඩොලර් එකක් මේ වන විට අපිට මේ රටට ලැබිලා නැහැ. අපි මේ ලැබිලා නැතුව කරන්නේ අනුමත වුණාම මම දන්න ක්‍රමය තමයි ලෝක බැංකුව මුදල් අනුමත කරොත් එහෙම නැත්නම් ආධාරයක් හැටියට අනුමත කරාම විදේශ ව්‍යවහාර ගිණුම් වලින් ගිණුම්මය ක්‍රියාවලියක් ඇතුළේ තමයි මේ මුදල් මහ බැංකුවට ට්‍රාන්ස්ෆර් වෙන්නේ. එතකොට ඒ ට්‍රාන්ස්ෆර් වුණාම මහ බැංකුවේ විදේශවත්කම් සංචිතය ඉහළ ගියාම මහ බැංකුවට පුළුවන්කම තියෙනවා ඒ ප්‍රමාණයට සරිලන මුදල් අච්චු ගහන්න. දමණයට බලපාන්න නැති වෙන්නේ. ඒක පැය 24න් කරන්න පුළුවන්. හරි අපි මෙතනට අවස්ථාව දෙමු. අනුමත වුණ නැත්නම් ඔබතුමාලා ලියුමක් කියවලා රටට ප්‍රසිද්ධ කරන්න. මේගොල්ලෝ මේ සල්ලි දෙනවා ඒකට අපිට සල්ලි දිලා නැහැ. හරි. දැන් හොඳයි බොහොම හොඳයි මෙතුමා ආපු එක අන්න දැන් ආව ක්‍රමවේදයට. ඔය මුදල් දෙන ඒ මුදල් දෙන ක්‍රමවේදය ගැන නෙවෙයිනේ විපක්ෂය කිව්වේ මේ රටට දෙන්නේ පණිවිඩේ මුදල් ටික දීලා මේක දෙන්නේ නැහැ මිනිස්සුන්ට. ඉදිරි මහමැතිවරණය අදාළ නීතිමය රාමුව තුල සිදු කරන ලෙස නීතිපතිවරයා මැතිවරණ කොමිසමට දැනුම් දී තිබෙනවා.
ඉදිරි මහමැතිවරණයට අදාළ නීතිමය පටිපාටිය අනුගමනය කරමින් මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු කරන ලෙස නීතිපති දප්පුල දෙලිවේරා මහතා විසින් මැතිවරණ කොමිසමට දැනුම් දී තිබෙනවා. මාර්තු 17, 18, 19 දින තුන රජයේ විශේෂ නිවාඩු දින ලෙස ගැසට් නිවේදන දෙකකින් ප්‍රකාශ කර තිබීම නිසා මාර්තු 17, 18, 19 දිනවලදී නාම යෝජනා බාර ගැනීම සම්බන්ධයෙන් යම් නෛතික ගැටලුවක් මතුවී තිබේද යන්නත් එසේ යම් නෛතික ගැටලුවක් මතුවී තිබේ නම් ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ගත යුතු ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ගරු නීතිපතිතුමාගෙන් උපදෙස් පැතීමක් සිදු කර තිබෙනවා. අදාළ විමසීමට ප්‍රතිචාර දක්වමින් නීතිපතිවරයා විසින් මැතිවරණ කොමිසමට යවා ඇති ලිපියෙහි තවදුරටත් දැක්වෙන්නේ නාම යෝජනා බාර ගැනීම මේ වන විටත් මැතිවරණ කොමිසම පිළිගෙන ඇති බැවින් නීතියට අනුකූලව කටයුතු කරමින් මහ මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු කරන ලෙසයි. COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත 8 වැනි මරණය අද වාර්තා වුණා. ඒ හෝමාගම මූලික රෝහලින්. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ 72 හැවිරිදි එම කාන්තාව පොල්පිටිගම ප්‍රදේශයේ පදිංචිකාරණියක් බවයි. මේ අතර අද දිනේ මේ වන විට ආසාදිතයින් 3 දෙනෙකු වාර්තා වුණා. ඒ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 721 දක්වා ඉහළ ගියා. මෙරට දැනට වාර්තා වී ඇති COVID-19 ආසාදිතයන් 721 දෙනාගෙන් 519 දෙනෙකු ප්‍රතිකාර ලබන්නේ ජාතික බෝවන රෝග විද්‍යායතනය, වැලිකන්ද මූලික රෝහල, මුල්ලේරියා මූලික රෝහල, ඉරණවිල රෝහල, කාත්තන්කුඩි මූලික රෝහල, නාවික හමුදා රෝහල, මිනුවන්ගොඩ මූලික රෝහල සහ හෝමාගම මූලික රෝහලේ. වෛරසය ආසාදිත වුවන් 194 දෙනෙකු සුවය ලැබූ අතර පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඊයේ දිනය තුල PCR පරීක්ෂණ 1636ක් කරලා තියෙනවා. 13 දෙනෙක් පමණයි ආසාදිතයන් හඳුනාගෙන තියෙන්නේ. ඒ අනුව ඉතා අඩු ශතයක් ලෙස සලකන්න පුළුවන් ඒ ආසාදිත වීමේ ප්‍රවණතාවයේ. නාවික හමුදා කඳවුරේ තවදුරටත් PCR පරීක්ෂණ කරනු ලබනවා. මේ නාවික බටයින් ගත්තහම ඔවුන්ගෙන් වැඩි ප්‍රමාණයක් ආසාදිතයන් වෙලා තියෙන්නේ එම කඳවුර තුලමයි. ඒ නිසා ඔවුන්ගෙන් වෙනත් අයට සම්ප්‍රේෂණය වීමේ හැකියාව ඉතාම අවමයි. ඊට අමතරව කොළඹ නගරයේ තෝරාගත් ප්‍රදේශවල ඉලක්ක කණ්ඩායම්වල PCR පරීක්ෂණ සිදු කරනවා. බොරැල්ල සීවලී මාවතේ පදිංචිකරුවන් පිරිසක් අද PCR පරීක්ෂාවට ලක් කළා. සෞඛ්‍යංශ පැවසුවේ සැකසහිත ප්‍රදේශවලින් අහඹු ලෙස නියදි හඳුනාගෙන මෙලෙස PCR පරීක්ෂණවලට ලක් කරන බවයි. අද දිනේදී PCR පරීක්ෂණ 169ක් සඳහා සාම්පල ලබා ගැනීම සිදු කරනු ලැබුවා. වනාත මුල්ල, සීවලීපුර, ඒ වගේම මෙත්සර උයන, සහස්‍රපුරය, ඒ වගේම මැද කොළඹ, උතුරු කොළඹ, නැගෙනහිර කොළඹ සහ බටහිර කොළඹ කියන ප්‍රදේශවලිනුත් බොරැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශය කරා පුද්ගලයින් අහඹු ලෙස තෝරාගෙන ගෙනත් මේ පරීක්ෂණ සඳහා සාම්පල ලබා ගැනීම සිදු කරනු ලැබුවා. මෙම සාම්පලවල PCR ප්‍රතිඵල අපිට මධ්‍යම රාත්‍රිය වන විට දැනගන්නට පුළුවන්. කොළඹ නගරය තුලින් පසුගිය දින 3 පුරාවටම අලුත් COVID-19 රෝගියෙක් වාර්තා වූයේ නැහැ. රටක් විදිහට අපට පේන කාරණය තමයි මේ දින වකවානුව වෙන විට රෝගීන්ගේ වාර්තා වීමේ අඩුවක් පවතිනවා. ඒ නිසා ලංකාවේ අපිට දැඩි විශ්වාසයක් තියෙනවා. මේ රෝගය තවදුරටත් සමාජගත වීම අපට මහත් පරිශ්‍රමයකින් වළක්වා ගන්නට පුළුවන් කියන ආකාරය. ඒ වගේම ඒ සමාජගත වීම වළක්වන්නට අපි කටයුතු කරන අතරතුරේදී ඒ ප්‍රධානම කාර්යය 50% එහි වගකීම මේ රටේ ජනතාව වෙත පැවරලා තියෙනවා. ඒ නිසා ඉදිරියේදී ඇඳිරි නීතිය යම් ලිහිල් කිරීමකට පත් කරන අවස්ථාවේදී අපි ජනතාවගෙන් ඉල්ලා හිටිනවා මෙතෙක් ඔබ ආරක්ෂා කරන ලද සෞඛ්‍යංශ උපදෙස් ඉතා තදින් පිළිපදින්න. ඇල්පිටිය නියාගම මත්තක 4 ගණුව ප්‍රදේශයේ පුද්ගලයෙකු COVID-19 ආසාදිතයෙකු බවට ඊයේ රාත්‍රී හඳුනා ගැනීමත් සමග ඔහුගේ පවුලේ සමාජිකයන් බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කෙරුණා. ඔහු ඇසුරු කළ පවුල් 12ක්ද ස්වයං නිරෝධායනයට ලක් කළා. මේ අතර දන්ත රෝග පිළිබඳව හදිසි අවශ්‍යතාවයක් වෙතොත් තොරතුරු දැනගැනීම සඳහා විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. එම දුරකථන අංකය 0706 898 999. COVID-19 වෛරසය පැතිර යාම හේතුවෙන් මාලදිවයින් රාජ්‍යයේ සිර වී සිටින ලාංකිකයන් පිරිසක් දිවෙන්ට ගෙන්වා ගන්නා ලෙස ඔවුන් ඉල්ලා සිටිනවා. ඇත්තටම මාලදිවයිනේ මේ වන විට 1500කට පමණ ශ්‍රී ලාංකිකයන් පිරිසක් තමුන්ගේ කාමර තුල සිර වී සිටිනවා. ඇත්තටම උන්ගේ එකම බලාපොරොත්තු තමයි නේද තමුන්ගේ මවුරට වෙත යෑම. මාලේ සිටියේ පළවෙනි කොරෝනා රෝගය වාර්තා වෙන්නේ අප්‍රේල් 15 වෙනිදා. අද දක්වා දින 17ක කාලය තුල එය 514ක් දක්වා ශීඝ්‍රයෙන් වර්ධනය වෙලා තියෙනවා. මාලදිවයිනේ සෞඛ්‍ය අංශවලට මේ වගේ වසංගත රෝගයකට මුහුණ දීමට
එතරම් හැකියාවක් නැහැ. ඉතින් අපගේ ජීවිත අවදානම සලකලා බලලා විල්ලා සිටින්නේ මේ 1500ක් වෙනි ශ්‍රී ලාංකිකයන් පිරිස ඉතාමත් ඉක්මනින් දෙන්නා ගැනීමට අවශ්‍ය කටයුතු සලස්වා දෙන ලෙසයි. මේ අතර මධ්‍යස්ථානගතව නිරෝධායනය අවසන් කළ බේරුවල ප්‍රදේශයේ පිරිසක්ද නිවෙස් බලා අද පිටත්ව ගියා. ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් අද දිනේදී බේරුවල ප්‍රදේශයෙන් පැමිණ නිරෝධායන වූ 129 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් අද දිනේ PCR පරීක්ෂණ වලිනුත් පසුව ඔවුන්ගේ නිවෙස් බලා යාමට නිදහස් කරවනු ලැබුවා. මේ අනුව ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වලින් 5050 දෙනෙකු මේ දක්වා නිරෝධ වී තම නිවෙස් බලා ගොස් තිබෙනවා. වෛරසය ආසාදිත වූ විරෝධා රණවිරුවන්ගේ පවුල්වල සමාජිකයන් 1031 දෙනෙකු නිරෝධායන වෙමින් පවතිනවා. ඒත් එක්කම ත්‍රිවිධ හමුදාව විසින් අද දින වෙන විට නිරෝධායන මධ්‍යස්ථාන 35ක් පවත්වාගෙන යනු ලබන අතර එහි 4522 දෙනෙකු තව දුරටත් නිරෝධායන වෙමින් පවතිනවා. අනුරාධපුර ශික්ෂණ රෝහලේ රෝහල් කාර්ය මණ්ඩලයේ මානසික සුවය සඳහා අද විශේෂ සංගීත ප්‍රසංගයක් පැවැත්වුණා. කලාකරුවන් කිහිප දෙනෙකුද සහභාගී වුණු මෙම සංගීත ප්‍රසංගය සංවිධානය කළේ අනුරාධපුර තරුණයන් පිරිසක්. බණ්ඩාරවෙල දිසාරෝහලේද ඊයේ රාත්‍රී සංගීත ප්‍රසංගයක් පැවැත්වුණේ එහි වෛද්‍ය කාර්ය මණ්ඩලය සහ ප්‍රදේශීය පොලිස් නිලධාරීන්ගේ මානසික සුවය සඳහායි. මෙම ප්‍රසංගය බණ්ඩාරවෙල පොලිසිය සංවිධානය කර තිබුණා. COVID-19 වෛරසය ආසාදනය වීමෙන් මියගිය 8 වෙනි පුද්ගලයාගේ අවසන් කටයුතු අද සිදු කෙරුණා. අද පස්වරුවේ මියගිය COVID-19 ආසාදිත කාන්තාවගේ අවසන් කටයුතු සිදු කෙරුණේ කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී. ඒ ජාත්‍යන්තර නිරෝධායන රෙගුලාසි වලට අනුවයි. මෙලෙස ජීවිතක්ෂයට පත් වුණේ හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි කුරුණෑගල පොල්පිටිගම ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක්. එම කාන්තාව මිය යාමෙන් අනතුරුව ජාතික බෝවන රෝග විද්‍යායතනයට අද පස්වරුවේ රැගෙන යාමෙන් අනතුරුව කොටිකාවත්ත පොදු සුසාන භූමියේදී ආදාහන කටයුතු සිදු කළා. COVID-19 වෛරසයේ බලපෑමත් සමග එංගලන්තයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් ඇතුළු පිරිසක් රැගත් විශේෂ ගුවන් යානය අද අලුයම දිවයිනට ළඟා වුණා. එසේ පැමිණි ශ්‍රී ලාංකික කණ්ඩායම 208 දෙනෙකුගෙන් සමන්විතයි. එංගලන්තයේ අධ්‍යාපනය හදාරමින් සිටි ශ්‍රී ලාංකික සිසුන් ඇතුළු පිරිස එරට ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන්තොටුපළින් මෙරට බලා ඒමට ඊයේ සූදානම්ව සිටියා. ගොඩක් සන්තෝෂයි අපිට ශ්‍රී ලංකාවට යන අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ෆ්ලයිට්ස් arrange කරපු ශ්‍රී ලංකා තානාධිපති කාර්යාලයටත් ඒ වගේම ශ්‍රී ලංකා රජයටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මෙම පණිවිඩය දැනුම් දුන්න ස්වර්ණවාහිනී ආයතනයටත් ස්තුතිවන්ත වෙනවා. දැන් කොළඹට ගිහිල්ලා ක්වොරන්ටයින් වෙන්න ලෑස්තිලා ඉන්නේ. thank you කියනවා කට්ටියට ඔක්කොම සපෝට් කරලා ලංකාවට යන එකට. UL 504 ශ්‍රී ලංකන් ගුවන් සේවාවෙන් ආර්යන්ත දෙකේ සිට හීත්‍රෝ එයාපෝට් එකේ සිට පිටත් වීම නියමිතයි. එම පිරිස රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 503 දරන විශේෂ ගුවන් යානය අද අලුයම 3:30ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළඟා වුණා. එම පිරිස නිරෝධායන කටයුතු සඳහා වස්කඩුව සහ මේගමුව ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා. එක්සත් රාජධානියේ සිට අද උදෑසන 208 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් ශ්‍රී ලංකාවට රැගෙන යනු ලැබුණා. ඒ රැගෙන ආවේ ශ්‍රී ලාංකික ශිෂ්‍ය ශිෂ්‍යාවන් 208 දෙනෙක්. ඒ 208 දෙනාම අද දිනේදී ශ්‍රී ලංකා යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත ඔවුන් යොමු කරනු ලැබුවා. ඒ වගේම තමයි හෙට දිනේ ලන්ඩන් නුවර සිට ශ්‍රී ලංකාවට ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළු රාජ්‍ය සේවකයන් ප්‍රමාණයක් රැගෙන ඒමට නියමිතයි. හෙට උදෑසන එසේ පැමිණෙනු ලබන සියලුම ශ්‍රී ලාංකිකයන් මෙතෙක් රැගෙන ආපු ආකාරයටම ඔවුන්ද යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිතව තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් හම්බ වුණා. ඒ කොළඹ 7 විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදී. අද පස්වරු 5ට පමණ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාව ආරම්භ වුණා. අප වාර්තාකරු පැවසුවේ එය පැය 2කට ආසන්න කාලයක් පැවති බවයි. මෙම සාකච්ඡාවේදී කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කළ බව ඊට සහභාගී වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කළා. පාර්ලිමේන්තුව නැවත රැස්වන්න අත්‍යවශ්‍යයි.
කියන කාරණා මතුවලා තියෙනවා. ඒකට අමතරව දැන් උතුර නගරයේ තියෙන විශේෂ ප්‍රශ්න කීපය සම්බන්ධව අපි දැන් සාකච්ඡා කරා. සිරකරුවන් ගැනත් අපි කතා කරා. ඒ අවුරුදු 15-20කට වැඩි කාලේ ඉන්න අය මේ වාතාවරණයවත් ඒගොල්ලන්ට සහනයක් දීලා ඒගොල්ලන්ව නිදහස් කරන වැඩපිළිවෙලක් හදන්න කියලා අපි ඉල්ලා සිටියා. ආගමතුමා කිව්වා ඒක බලන්න ඕන දෙයක්. ජනාධිපතිතුමාටත් කතා කරලා අපිට හොඳ පිළිතුරක් දෙන්නම් කියලා පොරොන්දු වුණා. දෙන සහනය සම්බන්ධයෙන් ප්‍රමාද වැඩි. එතන දැන් තමයි සමිතිලාභීන්ට ලැබලා තියෙන්නේ. ඉතින් ඒක ගැන අපි කතා කරා. අපි මේ දැන් රට ලෝක පුරාම මුහුණ දෙන්න ප්‍රශ්නයක්. ඒකට අපි වෙන ભેදයෙන් ඒක බලන්න බෑ. ඔක්කොමලා එකතු වෙලා සටන් කරන්න ඕන වාතාවරණය තියෙන්නේ. මේ මාස විශ්‍රාම වැටුප සහ රුපියල් 5000 දීමනාව හෙට සහ අනිද්දා ගෙවීමට රජය තීරණය කර තිබෙනවා. රජය පවසන්නේ ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කර ඇති බවයි. COVID-19 ව්‍යාප්තිය හේතුවෙන් පීඩාවට පත් කණ්ඩායම් වලට හිමිවන රුපියල් 5000 දීමනාව මේ මාසයේ සඳහාද ගෙවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. මේ අනුව උපදෙස් දී තිබෙන්නේ හෙට සහ අනිද්දා එම මුදල් ජනතාවට ලබා දෙන ලෙසයි. වැඩිහිටියන් ආබාධ සහිත පුද්ගලයන් සහ වකුගඩු රෝගීන් සඳහා මාර්තු මාස සිට එක් පුද්ගලයෙකුට රුපියල් 5000 බැගින් ගෙවීමටද ජනාධිපතිවරයා තීරණය කළා. එම කණ්ඩායම් වලට අයත් මුල් ලේඛනවල නම් සඳහන් පුද්ගලයන්ට සහ පොරොත්තු ලේඛනවල නම් සඳහන් පුද්ගලයන්ට එම රුපියල් 5000 ලබා දීමට නියමිතයි. මේ අතර සියලුම රජයේ විශ්‍රාමිකයන්ට සෑම මාසකම 10 වන දින ගෙවන විශ්‍රාම වැටුප් මේ මාසයේ සඳහා හෙට සහ අනිද්දා ගෙවීමටද රජය තීරණය කර තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ වෙසක් පොහොය සහ සතියන්ත නිවාඩු දිනයන් යෙදෙන බැවින් ඊට පෙර විශ්‍රාම වැටුප් ගෙවීමට කටයුතු කිරීමයි. එමෙන්ම විශ්‍රාමිකයන්ට අප්‍රේල් මාස වැටුප් ලබා දීමේදී සැලසූ පහසුකම් මෙවරද ඒ ආකාරයටම ලබා දෙන ලෙස අදාළ බලධාරීන්ට රජය උපදෙස් දී තිබෙනවා. මේ අනුව දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ මඟ පෙන්වීම යටතේ ග්‍රාම නිලධාරීන් එම වැඩපිළිවෙල සංවිධානය කරනු ඇති. ත්‍රිවිධ හමුදාව සහ ලංකා ගමනාගමන මණ්ඩලය සමග එක්ව විශ්‍රාමිකයින් බැංකු වෙත රැගෙන යාමට නියමිතයි. එහිදී ඔවුන්ට අවශ්‍ය ඖෂධ ලබා ගැනීමට ෆාමසි වෙත යාමට සහ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ආසන්නම ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථාන කරා රැගෙන යාමට පහසුකම් සැලසීමටද රජය උපදෙස් දී තිබෙනවා. මේ අතර ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවමින් ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනයේ පැවසුවේ ග්‍රාම නිලධාරීන් සංවර්ධන නිලධාරීන් සහ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන් රුපියල් 5000 දීමනාව ලබා දීමේ වැඩපිළිවෙලින් ඉවත් වන බවයි. රටේ සාමාන්‍ය ජනතාව සියලු දෙනාම රුපියල් 5000 දීමනාව අහිමි වූම පිළිබඳ දිගින් දිගට ප්‍රශ්න කරන්න විවේචනය කරන්නේ දැඩි ලෙස ප්‍රහාර එල්ල කරන්නේ ග්‍රාම නිලධාරීවරයාට විතරයි. ග්‍රාම නිලධාරීවරයා කියන්නේ කමිටු එක් සමාජිකයෙක් පමණ පිටින් විට සංශෝධනය වීමත් එක්ක යම් කොටසකට මේක ලබා ගැනීමේ හැකියාව නොලැබුණ නිසා විශේෂයෙන්ම මේ වෙනකොට අපි ලොකු තර්ජනයකට වෙනවා. මහා ජන ආධාර වැඩිහිටි ආධාර රෝගාධාර කියන කටයුත්ත දැන් තැපැල් දෙපාර්තමේන්තුව තැපැල්පතිතුමා නැවත සේවයට ඇවිල්ලා තියෙනවා. උන්ට උන්ගේ රාජකාරී කරගෙන යන්න පුළුවන්. ඉතින් අපිට එහෙම නම් දෙන්නේ ව්‍යවස්ථාපිතව වැවරිච්ච ගම්මට්ටමේ රාජකාරී ටික අපි ඒ ආකාරයට කරගෙන යනවා. ඉදිරියේදී දැනට ක්‍රියාත්මක වෙන මේ 5000 දීමනාවෙන් සමස්ත ලංකා සංවර්ධන නිලධාරී සංගමයේ ප්‍රධාන සංවර්ධන නිලධාරීනුත් ඒකට සම්බන්ධ අනිකුත් සංවර්ධන නිලධාරී ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරී වෘත්තීය සමිති සම්මේලනයට සම්බන්ධ සියලුම නිලධාරීනුත් ජීවත් වෙන්නට කටයුතු කරනවා. මුලින්ම මේ නිවැරදි නිතර නිලධාරීන් සියලු දෙනාටම සමුද්‍ර නිලධාරීන්ට ගෙවු ගෙවීම සම්බන්ධ වෙච්ච අසාධාරණ නිවැරදි කරන දෙවැනි එක අපේ නිලධාරීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව. තුන්වෙනි ඉල්ලීම අපේ නිලධාරීන් මේල මතුවලා තියෙන ජීවිත තර්ජන, දේශපාලන තර්ජන, මැර තර්ජන ඒවට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඉදිරි ගමන යන්න ජනාධිපතිතුමනි අගමැතිතුමනි අපිට වාම සාකච්ඡාවක් ඉතා ඉක්මනින් ලබා දෙන්න. ඒ තුළදී අපිට මේ ප්‍රශ්නේ නිරාකරණ ගන්න අපි උත්සාහ කරමු. දිස්ත්‍රික් 21ක් සඳහා පනවා තිබූ ඇඳිරි නීතිය අද අලුයම 5ට ඉවත් කළා. එහෙත් අද පෙරවරුවේ එතරම් ජනතාවක් නගරවලට පැමිණ නොසිටි බව දක්නට ලැබුණා. කෙසේ වෙතත් අප වාර්තාකරුවන් පැවසුවේ වෙසක් සැරසිලි සඳහා ඉහළ ඉල්ලුමක් පැවති බවයි. කොළඹ කළුතර ගම්පහ සහ පුත්තලමැන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක 21 සඳහා ක්‍රියාත්මක වූ ඇඳිරි නීතිය අද අලුයම 5ට ඉවත් කෙරුණා. අප වාර්තාකරුවන් පැවසුවේ ඇඳිරි නීතිය ඉවත් කළද දිවයිනේ බොහෝ නගරවලට ජනතාව එතරම් නොපැමිණි බවයි. මාසයකට අධික කාලයක් වසා දමා තිබූ මහනුවර අකුරණ නගරය අද පෙරවරුවේ ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග පැවතියේ මේ ආකාරයෙන්.
හුදකලා කරලා හරියටම දවස් 34ක් ගෙවුවා අපි. වසංගත රෝග තත්ත්වයකින් ආරක්ෂා වෙන්න තමයි අපි මේ සියල්ල කරන්නේ. ගාල්ල නගරයටද අද එතරම් ජනතාව පැමිණි ආකාරයක් දක්නට ලැබුණේ නැහැ. එහෙත් වෙසක් සැරසිලි මිලදී ගැනීම සඳහා ජනතාවගේ පැවතියේ දැඩි උනන්දුවක්. අප වාර්තාකරුවන් පවසන්නේ ලංගම බස් රථ සහ දුම්රිය සේවාවන් කිහිපයක් ක්‍රියාත්මක වුවද මගින්ගේ අඩුවක් දක්නට ලැබුණු බවයි. ගාල්ල ප්‍රධාන බස් නැවතුම්පලේ ජනතාව රැඳී සිටිනවා. තමන්ගේ දුරගමන් බස් සේවා සහ කෙටි දුර ධාවනය වෙන එම බස් රථ සේවා ගමන් ගන්නාත් එක් වතුකරේ ජනතාවද නගරයට පැමිණීමේ තරමක අඩුවක් දක්නට ලැබුණා. පසුගිය කාලේ කොළඹ ප්‍රදේශයේ රැකියාවල නිරත වෙලා පනවපු ඇඳි නීතියත් සමග වතුකරයට මේ දිනවල පැමිණලා තිබෙනවා. ඔවුන්ට රැකියාවක් නැහැ. ඔවුන්ගේ ආදායම් මාර්ගයක් නැහැ. ඒ නිසා මේ තරුණ පිරිස වතුකම්කරුවන් වගා කරන එළවලු මිලදී ගෙනල්ලා ඔවුන්ට ආදායමක් උපයා ගැනීමේ සඳහා ඔවුන් හැටන් නගරේ මේ ආකාරයට පදික වේදිකාවේ වෙළඳම් කරලා ඔවුන්ගේ ආදායම උපයා ගන්නා ක්‍රමයක් තමයි අපිට දක්නට ලැබුණේ. මේ අද මාතලේ දිස්ත්‍රික්කයේ පැවති ආකාරයයි. අද මාතලේ නගරයට පැමිණි ගොවි ජනතාව පොහොර මිලදී ගැනීමට පැවතියේ දැඩි උනන්දුවක්. කෙසේ වෙතත් නගරයේ බොහෝ වෙළඳසැල්වල පොහොර හිඟයක් පැවති ආකාරය දක්නට ලැබුණා. මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාව 80%කට වැඩි ප්‍රමාණයක් මුඛාවරණ භාවිතා කරන ආකාරයක් අපට පෙනී යනවා. ඒ වගේම සෞඛ්‍ය අංශ දීපු නිසි ක්‍රමවේද දැන් ක්‍රමක්‍රමයෙන් අනුගමනය කරන තත්ත්වයක් තමයි මාතලේ දිස්ත්‍රික්කයේ සංචාරය කරපු අපට දක්නට ලැබුණේ. මේ අතර කැකිරාව පුබ්බෝගම ප්‍රදේශයේ වැඩිමිලට පොහොර අලෙවි කළ ස්ථානයක් වැටලු දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකාය සහ අනුරාධපුර පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් සැකකරුවෙක් අත්අඩංගුවට ගත්තා. මෙම පොහොර අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල වූ රුපියල් 10 බැගින් ඒවා අලෙවි කිරීමට නියම කළ බලධාරීන් මෙම වෙළසැලේ තිබූ මෙරට අලෙවි කිරීම තහනම් කර ඇති ග්ලයිෆොසේට් පැකට් 360ක්ද පොලිස් භාරයට ගත්තා. ඇන්ද්‍රී නීති ඉවත් කිරීමත් සමග අද දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට එළවලු ලොරි විශාල ප්‍රමාණයක් පැමිණි බව අප වාර්තාකරු පවසනවා. එසේ ලැබී ඇති එළවලු ප්‍රමාණය කිලෝ ලක්ෂ 50කට අධිකයි. බස් රථවල අඩුවීම නිසා මගී ජනතාවටත් හිරිහැර කරදර සිදු වූ ආකාරය දඹුල්ලේදී දැක ගැනීමට හැකියාව ලැබුණා. වෙනදාට වඩා වැඩි ජනතාවක් අද දවසේ දඹුල්ල නගරයේදී දැක ගැනීම විශේෂත්වයක් වුණා. අද පෙරවරු 6න් අවසන් වූ පැය 24ක කාලය තුළ ඇන්ද්‍රී නීතිය උල්ලංඝනය කළ 1169 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ටාශය පවසන පරිදි එම කාලය තුළදී පොලිස් භාරයට ගත් රථ වාහන සංඛ්‍යාව 314ක්. මේ අතර ඇන්ද්‍රී නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඇන්ද්‍රී නීතිය ක්‍රියාත්මක වූ පසුගිය කාල සීමාව පුරාම අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයන්ගේ සංඛ්‍යාව 46284ක්. එම කාලය තුළ රථ වාහන 12013ක් තම භාරයට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ. මෙහිදී අනාවරණය වෙච්ච වැදගත්ම දේවල් තමයි දැන් බොහෝ විට අපිට වැඩිපුර අත්අඩංගුවට ගැනෙන්නේ ඇඳිරි නීති බලපත්‍ර උල්ලංඝනය කරන පිරිස් වලට වඩා විවිධ ඇඳිරි නීති කාලය තුල විවිධ නීති විරෝධී ක්‍රියාවලිය දෙන අය. සමහර වෙලාවට කණ්ඩායම් හැටියට මත්පැන් පානය කිරීම, සමහර වෙලාවට වෙනත් චාරිකා යන්න උත්සාහ කරන අය මේ ඇඳිරි නීතිය බස්නාහිර පළාත් තුල අද ක්‍රියාත්මක වෙනවා. පුත්තලම දිස්ත්‍රික්කයේ ඒ ඇඳිරි නීතිය සම්බන්ධ නියෝගයේ ආකාරයටම ඒ සීමාවන් තියෙනවා. අනිත් ප්‍රදේශවලත් අද රාත්‍රී 8 ඉඳලා හෙට උදෑසන 5 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. මේ අතර අද අලුයම 5ට ඇඳිරි නීතිය ඉවත් කළ දිස්ත්‍රික්කවලට අද රාත්‍රී 8 සිට හෙට අලුයම 5 දක්වා යලි ඇඳිරි නීතිය ක්‍රියාත්මක වනවා. අපි ඉල්ලීමක් කරන මහජනතාවගෙන් දුම්බීම, මද්දසාර සහ මත්ද්‍රව්‍ය කියන පරිභෝජනයන්ගෙන් සම්පූර්ණයෙන්ම මිදෙන්නට කියලා. මොකද ඒවා පරිහරණය තුළින් ලෝකේ හොයාගෙන තියෙන විශේෂයෙන්ම කොවිඩ් සංගතයෙන් මිය යන සංඛ්‍යාව දෙගුණයක් වෙනවා කියලා. පවතින වසංගත තත්ත්වයේ හමුවේ ජීවිතයේ සතුටින් ඉන්න විදිය ගැන දකින්න බලමු හැපි නිවුස් විශේෂාංගය. ගෙදරටම වෙලා ඉන්න තියෙන අවස්ථාවක් තමයි දැන් උදා වෙලා තියෙන්නේ. ඉතින් ඒක තමයි රජෙනුත් අපෙන් ඉල්ලා සිටින්නේ. ඉතින් අපේ වගකීම අපි කරන්න ඕනේ. ගෙවල් වලට මෙලා ඉන්න ඕනේ. හෙට මෙහෙට යන එක නෙමෙයි වැඩේ. ඇත්තටම ගෙවල් වලට ඉන්න එක තමයි හොඳ දේ. අපි කල යුතු දේ. ගෙවල් වලට වෙලා ඉන්නවා කියන්නේ මගේ මේ ඉන්න චූටි බබාලා දෙන්න, ඒ කියන්නේ මිනිපිරියෝ දෙන්න, මේ දෙන්නත් එක්ක එකතු වෙලා මම බැලුවා ඉතින් පොඩි සින්දුවක් කියන්නේ. ඔය දෙන්න කියන්න ඕන. ඒ කියන්නේ මමත් කියන්න. right. Down the way where the nights are gay and the sun shines daily on the mountain top. I took a trip on a sailing ship and when I reached Jamaica I made a stop. දැන් අපි කියමු මේ ගීතයත් ඇවිල්ලා යානේ ලියපු ගීතය ඊට පස්සේ මම දාපද කීපයක් ලිව්වා.
විනෝදාත්මක ගීතයක් මේ සීරියස් ගීතයක් නෙවෙයි. උන් තාල බලමු. ඒකක් කොමුද මචං කියලා ඇහුවම අයියෝ බෑගේ ෂුගර් නැගලා හොඳටම වරෙන් වරෙන් මගේ ගන්නේ කියලා කිව්වම උතේ බීලා කෑව ගෙඩිය පිටින්ම නිකන් දෙනවා නිකන් දෙනවා මොන දෙයක් කරනවා නිකන් දෙනවා නිකන් දෙනවා අරි ෂෝක්නේ නිකන් දෙනවා දේශීය පුවත් වෙතයි දැන් අවධානය. ඔව්. ඇඳිරිනීති පැවති කාල සීමාව තුළ නීති විරෝධී ක්‍රියා රැසක් වැටලීමට පොලිසිය හා සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගත්තා. බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ ගබඩාවක තිබූ පරිභෝජනයට නුසුදුසු ලොකුලුණු කිලෝ 1500ක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ බහරයට ගත්තා. ඒවා කිලෝ 25 බැගින් අසුරා තිබුණේ ලොකුලුණු ඇසුරුම් මලු 116කයි. බලපත්‍රයක් නොමැතිව ඇඳිරිනීති රෙගුලාසි උල්ලංඝනය කරමින් අධික මිලට මත්පැන් අලෙවි කළ සැකකරුවෙකු බගවන්තලාව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. බගවන්තලාව කොටියාගල වත්තේ පිහිටි සැකකරුගේ නිවසේ පිටුපස එළවලු ගොවිපලක මත්පැන් බෝතල් තොග සඟවා තිබුණා. අනුරාධපුර හිදෝගම වැටලින්වලදී නීති විරෝධී මත්පැන් පෙරූ ස්ථාන 10ක් වටලා සැකකරුවන් 15 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. මෙහිදී මත්පැන් සහ ඒවා පෙරීමට යොදා ගන්නා උපකරණ රැසක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. අලව්ව පවදනිය ප්‍රදේශයේ ඉදිකරමින් පවතින නිවසක් තුළ පවත්වාගෙන ගිය මත්පැන් ස්කාගාරයක් වැටලූ පොලිසිය සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. එම වැටලීමේදී මත්පැන් නිෂ්පාදනයට යොදා ගන්නා උපකරණ රැසක් සමග නීති විරෝධී මත්පැන් පැකට් පොලිස් බහරයට ගෙන තිබෙනවා. රත්නපුර බටුගෙදර ප්‍රදේශයේ තෙමහල් නිවසක වගා කර තිබූ ගංජා පැල සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තා. එම ගොඩනැගිල්ලේ පහළ මාලයේ පෙරපාසලක්ද පවත්වාගෙන ගොස් තිබුණා. මේ අතර නිවිතිගල කිරිඇල්ලවත්තේ නීති විරෝධී මත්පැන් ජාවාරමක් වැටලූ පොලිසිය සැකකරුවන් තිදෙනෙකු සමග නීති විරෝධී මත්පැන් තොගයක් සොයාගත්තා. මිනුවන්ගොඩ යකහමඩුව ප්‍රදේශයේදී පොලිසිය කළ පරීක්ෂාවකදී ඇඳිරිනීති කොන්දේසි උල්ලංඝනය කළ 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී මෝටර් රථ 2ක් යතුරුපැදි 3ක් සහ ලොරියක්ද පොලිස් බහරයට ගැනුණා. වෙසක් සතිය අදින් ආරම්භ වෙනවා. එහෙත් COVID-19 වසංගතය හේතුවෙන් නිවෙස්වල සිට මෙවර වෙසක් උත්සවය සමරන ලෙස මහා සංඝරත්නය ඇතුළු විවිධ පාර්ශව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. COVID-19 වසංගතය හමුවේ නිවෙස්වල සිට වෙසක් උත්සවයේ සමරන ලෙස ත්‍රිනිකායක මහා සංඝරත්නය බෞද්ධ ජනතාවගෙන් පසුගියදා ඉල්ලා සිටියා. එමෙන්ම නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලා සිටියේ සමාජ දුරස්ථ භාවයේ ආරක්ෂා කරමින් වෙසක් උත්සවය නිවෙස්වල සිට සමරන ලෙසයි. මේ අනුව මේ දිනවල නිවෙස්වල සිටින දරුවන් සහ දෙමාපියන් එක්ව වෙසක් උත්සවය සැමරීමට සූදානම් වන ආකාරය දක්නට ලැබෙනවා. ඇතිලා තියෙන තත්ත්වයේ ඉඳලා අපි ගෙදරට වෙලා ඉඳලා උණු බට කපලා තමයි වෙසක් කූඩු හදන්නේ. අපි මේ පාර ගෙදර ඉඳලා පුළුවන් විදිහට වෙසක් කූඩුවක් හදලා වෙසක් සමරනවා. මේ පාර ගෙදර ඉඳන් සෞඛ්‍ය ආරක්ෂිත විදිහට අපි වෙසක් සමරනවා. වෙසක් එකට අපි වෙනදා කරන්නේ දන්සල් වඳින එකනේ. පන්සල් යනවට වැඩිය. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ ගෙදර සමාජික දරුවෝ එක්ක එකතු වෙලා වෙසක් කූඩු හදලා ඒ ලස්සනට අලවලා ඉතින් ඒවා ගෙදර එල්ලලා ඉතින් ඒ වගේ ආලෝකයක් කරන්න ලැබීම ගැන ඇත්තටම මම ගොඩක් සතුටු වෙනවා. මේ අතර නිවෙස්වල හා ආගමික ස්ථානවල බෞද්ධ කොඩි ඔසවා තබන ලෙස බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා. එමෙන්ම වෙසක් උත්සවයේ සැමරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාද පැහැදිලි කළා. යම්කිසි කෙනෙක්ට තමුන්ගේ
නිවස අසල සැරසිල්ලක් කරගත්තට තමුන් ඉන්න ආයතනයේ සැරසිල්ලක් කරාට අපේ විරුද්ධත්වයක් නැහැ. ඒ කියන්නේ කණ්ඩායම් හැටියට නැතුව දැන් අපි නිවසේ ඉන්න කට්ටිය බකට් එකක් හැදුවට වෙසක් කූඩුවක් හදලා ඒ ගෙදර ගාව එල්ල ගත්තට තමුන්ගේ නිවස ආලෝකමත් කරාට ඒ සම්බන්ධ කිසිම අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් තව නිවෙස් කීපයක කට්ටිය එකතු වෙලා එහෙම නැත්නම් කණ්ඩායමක් හැටියට එකතු වෙලා ප්‍රාදේශීය වශයෙන් එහෙම කරොත් තමයි මේ නිරෝධායන රීතීන් වලට පටහැනි වෙන්නේ. ඒක නිසා ඒ වෙසක් සැරසිලි ඒ සියල්ල තමුන් ඉන්න පරිශ්‍රය තුළ සිදු කරගන්න කියලා ඉල්ලන්නේ. COVID-19 වෛරස ව්‍යාප්තියත් සමග ඇති වී තිබෙන ව්‍යසන තත්ත්වය සමනය කර ගැනීම සඳහා විවිධ අයුරින් සත්කාරයන් සඳහා ඉදිරිපත් වූ යහපත් පුරවැසියන් ගැන අදත් අපට අසන්නට ලැබුණා. ජනසුවේ ව්‍යාපෘතිය යටතේ රුපියල් ලක්ෂ 19ක් වටිනා රෝහල් උපකරණ තොගයක් මැද කොළඹ රණසිංහ ප්‍රේමදාස අනුස්මරණ රෝහලට පරිත්‍යාග කිරීම හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදු කළා. ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ සංකල්පයක් පරිදි ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම පොලිස් ස්ථාන ආවරණය වන පරිදි මුඛ ආවරණ සහ අත්වැසුම් ලබා දීම අද බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සහ COVID-19 පර්යේෂණ පිළිබඳ විශේෂ කාර්යසාධක බලකායේ සභාපති වෛද්‍ය අමල් හර්ෂද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පෑලියගොඩ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේදී පැවැත්වුණා. පොලිස් නිලධාරීන්ට මුඛ ආවරණ තොගයක් ලබා දීම අද පොලිස් මූලස්ථානයේදී සිදු කෙරුණා. සෙලන් බැංකුවේ සේවකයින්ගේ දෛනික වැටුප පරිත්‍යාගයෙන් මෙම සත්කාරය සිදු කර ඇති අතර සෙලන් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී කපිල ආරියරත්න මහතා එම මුඛ ආවරණ තොගය බහර දුන්නා. COVID-19 වසංගතය හමුවේ මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් ශ්‍රී ලංකා චීන සමාජ හා සහයෝගිතා සංගමය ආරම්භ කර තිබෙනවා. ඒ යටතේ ස්වර්ණවාහිනී මාධ්‍යවේදීන්ට මුඛාවරණ තොගයක් පරිත්‍යාග කෙරුණා. මේ අවස්ථාවට එම සංගමේ සභාපති ඉන්ද්‍රානන්ද අබේසේකර, ලේකම් අරුණ කුරුකුලසූරිය, නියෝජ්‍ය ලේකම්වරුන් වන මදුෂාන් කුලරත්න, නිශාන්ත වික්‍රමසිංහ යන මහත්වරුන් සහභාගී වුණා. අම්බලන්තොට වලේවත්ත ප්‍රදේශයේදී වන අලියකු පහරදී ගැබිනි මවක් ඇතුළු තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා. එම ගම්වාසීන් මීට පෙර වන අලි ප්‍රහාරවලට ලක් වී නැහැ. අම්බලන්තොට වලේවත්ත ප්‍රදේශයට වනාලියා පැමිණ තිබුණේ අද පෙරවරු වේ. මදුනාගල ප්‍රදේශයේ සිට වලවේ ගඟ හරහා වනාලියා ගම්මානයට පැමිණ තිබුණා. එනකොට 6 විතර වෙලා. ඩාට යනකොට. යනකොට මේ එකපාරට පැන්න වතුරට බෝල් ගාලා ඇවිල්ලා. මේ දිගේ හිටියම් ගා කියලා. මෙහාට බලන දිගටම ගියා ඒ ටිප් එක තමයි ඔය ගිහලා තියෙන අර පල්ලෙහාද. ඒ ආලිය ගිහින් තමයි මේ ඔය අඩපාර තියෙන දිගටම ඉතින් උඩහටම ගිහලා තියෙන්නේ. සිද්ධිය සැලවීමෙන් අනතුරුව හම්බන්තොට වනජීවී නිලධාරීන් පැමිණියද වන අලියා සිටින ඉසව්වක් සොයා ගැනීමට නොහැකි වූ නිසා වන අලියා පළවා හැරීම පස්වරුව දක්වා කල් දමා තිබුණා. පින්න පත්තු කරන් දාන්න එපා, කෑකෝ ගහන්න එපා. ඔය අලියා අවසර තමයි ගෙනියන්නේ දැන් යන්නේ නැහැ කොහොමද? ඌ පාරක් තියෙන ඒ පාර දිගේ ගෙනියන්නේ අපිට. මොකද දැන් අපි හිතුවේ ඩිපෝ පැත්තෙන් ඇවිල්ලා කියලා මම හිතන්නේ එහෙන් නෙවෙයි මෙහෙන් ඇවිල්ලා. ඒ අතරතුර එම ප්‍රදේශයේ ගමන් කරමින් තිබූ ත්‍රිරෝද රථයකට වන අලියා පහර දුන්නා. මගේ වෙලේ නෝනයි අම්මයි ඩ්‍රයිවර් මාමයි තමයි අලිය ගහලා තියෙන්නේ. පහර දීමින් ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි ගැබිනි මවක් ඇතුළු තිදෙනෙකු තුවාල ලබා අම්බලන්තොට මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. මං කියේක නීතියන සුපිරි. ආව ගියානේ තේරම කාර්ය මේ තුනේ නැතිලා හරි ඉන්නවා. මං කියේක ඇවිල්ලා මිනිස්සුන්ට බැලලා ගියා. අලිය මේ එයාගේ රාජකාරිය හරියට කෙරුවේ බැලලා ගියා. අර දරුවෙක් හම්බුනේ අම්මගෙන උත්තර දීලා. පසුගියදා තංගල්ල කුඩාවැල්ල දිහිවරවරායෙන් මුහුදු ගිය පිරිසක් අතර සිටි දිහිවරයෙක් අබිරහස් ලෙස අතුරුදන් වී තිබුණා. එසේ අතුරුදන් වූ දිහිවරයාගේ මල සිරුර අද පෙරවරුවේ සොයා ගැනුණා. පසුගිය සිකුරාදා සවස 2:30ට පමණ තංගල්ල කුඩාවැල්ල දිහිවරවරායෙන් 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදු ගොස් තිබුණා.
එම ධීවරයන් අතර සිටි මියගිය පුද්ගලයා සිය බිරිඳට සහ බෝට්ටු හිමියාට දුරකථන ඇමතුමක් දී පවසා ඇත්තේ කණ්ඩායමේ සමාජිකයින් අතර බහින් බස්වීමක් ඇති වූ බවයි. පසුව බෝට්ටු හිමියාගේ දැනුම් දීම මත එම පිරිස එදිනම රාත්‍රී 11ට පමණ නැවත වරාය වෙත පැමිණියා. එහෙත් දුරකථන ඇමතුමදී බහින් බස්වීම පිළිබඳව තොරතුරු දැනුම් දුන් ධීවරයා අතුරුදන්ව සිටියා. මේ සම්බන්ධයෙන් තංගල්ල පොලිසියට කළ පැමිණිල්ල අනුව සැකපිට අත්අඩංගුවට ගත් බෝට්ටුවේ පැමිණි 5 දෙනා මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. තංගල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා ඊයේ කුඩාවෙල්ල ධීවරවරායට පැමිණ පිරිස ගමන් කළ බෝට්ටුව පරීක්ෂා කර තිබෙනවා. මේ අතර අදාළුයම හුංගම කලමැටිය මුහුදු තීරයේදී අතුරුදන් වූ ධීවරයාගේ මල සිරුර තවත් ධීවරයන් පිරිසක් දැක ඇති අතර පසුව එය කලමැටිය ධීවරවරාය වෙත රැගෙන ආවා. මෙසේ මිය ගොස් ඇත්තේ උතුරු කුඩාවැල්ල නකුළුගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි සිව්දරුපියෙක්. එසමගින් අදට අප සමුගන්නවා. මම චන්දන ජයසිංහ. මම ඉෂාරා සමරසිංහ. සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක්.